අපි අද කතා කරන්නේ සාහිත්‍ය ගැන. රූපවාහිනිය, ගුවන් විදුලිය, විශේෂයෙන්ම ස්මාර්ට් දුරකථනය හරහා අපේ සාහිත්‍යය අපෙන් ටිකක් ඈත් වෙලා කියලා අපිට දැනෙනවා. මේ ගැනයි ලොක්ඩවුන් කළ නොහැකි කටහඬ තුලින් මම අද ඔබට අරගෙන එන්නේ. සාහිත්‍ය කියලා කිව්වම ඔබට දැනෙන්නේ කුමක්ද? සාහිත්‍ය සම්බන්ධයෙන් ඔබේ හිතේ මැවෙන රූපය මොන වගේද? ඇත්තටම සාහිත්‍ය කියලා දෙයක් මේ වෙද්දි ඉතුරු වෙලා තියෙනවද? මේ සම්බන්ධයෙන් අපි අද කතා කරන්නේ සාහිත්‍ය විචාරක ජයසිරි අලවත්ත මහතා සමග. සාහිත්‍ය කියන එක දැන් අපි පුංචි කාලේ කියවීම පුරුුණේ සාහිත්‍ය කියන එක පිළිබඳව කතා බහ කරා, සාහිත්‍ය පොත්පත් ලියවුණා, එහෙම තිබුණා. හැබැයි දැන් එකලට සාපේක්ෂව බලනකොට ලියවෙන, එහෙම නැත්නම් ප්‍රකාශයටපත් වෙන, එහෙම නැත්නම් වෙළඳපළට එන සාහිත්‍ය පොත්පත් ප්‍රමාණය වැඩි. හැබැයි ඒ අතර සාහිත්‍ය කියන අපි ඉන්වයිටඩ් කරලා ගත්තොත් එහෙම සාහිත්‍ය කියන මාතෘකාව ඇතුලේ ඒක තියෙනවද කියන ගැටලුවක් දැනට තියෙනවා. ඒක මේ අපි කාටවත් බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොත්පත් ලියවෙනවා, ලේඛක ලේඛිකාව බිහි වෙනවා, කවි කිවිඳියෝ බිහි වෙනවා. හැබැයි ඒක ඇතුලේ කවියෝ කවි ලියනවද? ලේඛකයෝ ඇත්තටම සාහිත්‍ය ලියනවද? චිත්‍රපටකරුවෝ ඇත්තටම චිත්‍රපට කරනවද? ටෙලිනාට්‍යකරුවෝ ඇත්තටම ටෙලිනාට්‍ය කරනවද? ඒ ගැටලුව බරපතල විදියට දැනට තියෙනවා. අපි ඒක මතු පිටින් දැක්කම අපිට පේන්නේ නැහැ. හොගාලා නිෂ්පාදන භාණ්ඩ වෙළඳපළට එනවා. ඒක ඇතුලේ කලාව සාහිත්‍ය තියෙනවද කියන ගැටලුව ඇත්තටම තියෙනවා. ඒක අපිට මේ බැහැර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ කියන විදිහට මට දැනෙන්නේ ලංකාවේ සාහිත්‍ය පිළිබඳව අර්බුදයක් තියෙනවා කියලා. ප්‍රධානම කාරණය තමයි මම හිතන විදිහට සාහිත්‍ය රස විඳින, එහෙම නැත්නම් කලාව රස විඳින පිරිස හිටියට ඒ රස විඳින පිරිස රස මාර්ගයට අරගෙන යන විචාරක පිරිසක් බිහි නොවීමේ අඩුවක් ඇත්තටම අපිට තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැනගන්න ඕනේ මේ විචාරකයා සහ නිර්මාණය අතර තියෙන පරතරය මොකක්ද? එහෙම නැත්නම් ඔවුන්ගෙන් වෙන්න ඕනේ මොකක්ද කියලා. අනේ ඒක නැතිකම මම හිතන්නේ මේ සාහිත්‍යයට සහ සියලු කලා නිර්මාණ වලට බලපාලා තියෙන. උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් අපි කවුරු හරි ප්‍රකාශන ආයතනයක් හරි කෙනෙක් හරි කෘතියක් නිර්මාණය කරනවා. මම මේ කෘතියක් කියලා ගන්නේ ඕනෑම කලා නිර්මාණයක් ඇටියට. සාහිත්‍ය කෘතියක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්. ඒකට ප්‍රචාරය දෙන්නේ. එහෙම නැත්නම් ඒක පිළිබඳව විචාරය බොහෝ වෙලාවට කරන්නේ ඒ කුලකවල කණ්ඩායම්. ඒ පුද්ගලයන්ගේ හිතවතු ඥාතීන්. එතකොට එතන බිහි වෙන්නේ අපක්ෂපාතී සාහිත්‍ය විචාරයක් හෝ සාහිත්‍ය අගයීමක් නෙමෙයි, පක්ෂපාතී සාහිත්‍ය ඇගයීමක්. අන්න ඒ නිසා මම හිතනවා බොහෝ වෙලාවට අද වෙනකොට පාඨකයාට, ප්‍රේක්ෂකයාට, රසිකයාට නියම කලා නිර්මාණය, නියම සාහිත්‍ය නිර්මාණය මොකක්ද කියලා හඳුනා ගැනීමේ නොහැකියාවක් තියෙනවා. සමහර ලේඛකයන්ගේ කෘති කියවලා බලනකොට වෙනත් ලේඛකයන්ගේ කෘතිවල පිටු එහෙම් පිටින්ම කොපි කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම සමහර කෘති අපි පසුගිය දශකවල දැකපු ක්‍රියාදාම චිත්‍රපට. බොහෝ වෙලාවට ඇත්තටම එහෙම තියෙනවා. දැන් අපිට දැන් සමහර සාහිත්‍ය පොත් මේ මොහොතේ වෙද්දී සාහිත්‍ය රැල්ලක් බිහි වෙලා තියෙනවා. ත්‍රිලර් එහෙම නැත්නම් මේ අපි හිතමු මේ හොර ඒ වගේ, එහෙම නැත්නම් රහස් පරීක්ෂක කතා වගේ මේ රැල්ලක් බිහි වෙලා තියෙනවා. දැන් මේ රැල්ලේ මේ පොත් සමහර ඒවා කියවද්දී අපිට මේ 70 දශකයේ බලපු සමහර චිත්‍රපට නිතරම සිහියට එනවා. මම කියන්නේ කෙනෙක් නිර්මාණයක් කරනකොට අලුතෙන් නිර්මාණය වෙන්නේ නැහැ තමයි හැමදේම. අපි අතීතයේ මොන හරි දෙයක් සිද්ධියක් අරගෙන තමයි යම් නිර්මාණයක් කරන්නේ. නමුත් මේක දිගින් දිගටම මේ වෙනකොට සිද්ධවීම පවතිනවා. දැන් ඒක සාහිත්‍යයටත් බලපාලා තිනවා. දැන් ඔය කියන ලේඛිකාව සාමාන්‍යයෙන් ආభాෂය ලබා ගැනීමක් නෙමෙයි කරලා තිබුණේ, කෙලින්ම සොරකම් කිරීමක්. ඒ කියන්නේ කෙනෙකුගේ බුද්ධිමය අයිතිය, එහෙම නැත්නම් බුද්ධිමය දීපල සොරකම් කිරීමක්. අපි බොහෝ වෙලාවට ගත්තොත් දැන් මාටින් වික්‍රමසිංහ ගම්පෙරළිය ලියන්නේ ඇත්තටම ඇන්ටන් චෙකෝෆ්ගේ චෙරියුන ආభాෂයේ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. නමුත් එතනදී චෙරියුන හොරකම් කරේ නෑ මාටින් වික්‍රමසිංහ. චෙරියුන ආభాෂයෙන් ලියන්නේ. හැබැයි දැන් ඔය අපි මේ කතා බහ කරන ලේඛිකාව සම්පූර්ණ පදාස පිටින්ම විවිධ ලේඛක ලේඛිකාවන්ගේ පොත් වලින් අරගෙන එහෙම දාලා තුන. මම කියන්නේ ඒක ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලෝ හිතනවාද මේ ඒගොල්ලෝ සාහිත්‍ය කියවන්නේ ඒගොල්ලෝ විතරයි කියලා? නැහැ. සාහිත්‍ය පොත්පත් කියන ගොඩක් අය ඉන්නවා. මම කියන්නේ ඒ ව්‍යසනයෙන් අපි මිදෙන්න ඕනේ. සහ ඒ දේවල් අපි හිලිදරව් කරන්න ඕනේ. හැබැයි කනගාටුවට කරුණ තමයි ඔබ ඉහතකී කෘතිවලට සම්මාන පවා ලැබිලා තියෙනවා. මේ සම්මාන ලබා දෙන ඇගයුම් මණ්ඩල වලට මේ සම්බන්ධයෙන් වගකීමක් නැද්ද? ඔව්, ඔතන බරපතල ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවේදී සාධාරණ කතාවකුත් කියන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තම මම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවුරුදු 8ක් විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරා.
එතකොට අපි මේ කෘති කියවද්දි සමහර කෘතිවල අපිට අපි කියවපු කෘතිවල හෙවණැල්ල තියෙනවා. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයේ වාඩි වෙන ඕනම පුද්ගලයෙක් ඊට පෙර නිකුත් වූ සියලු කෘති කියවා ඇති කියලා, සියලු චිත්‍රපට නරඹා ඇති කියලා, සියලු රූපවාහිනී නාටකමාලා නරඹා ඇති කියලා. එතනදී ඔතන හිටපු සමහර අයට මේක අහු වෙන්න ඇති නැත්තේ නෑ. නමුත් ඔවුනුත් මොකක් හෝ හේතුවක් මත මං කියන්නේ ඒතර 10 දෙනෙක් හිටියනම් ඒ සම්මාන කමිටුවේ ওই 10 දෙනාගේ එක්කෙනෙක් හරි ඔය කෘති 4ක් විතර වගේ ඔහු ඇය කොපි කරලා තිබුණා මේකට. ඒ කෘති 4න් එකක් හෝ කියවලා නොතිබෙන්න විදියක් නෑ. මොකද එහෙම දෙකට තෝරගන්නෙත් එහෙම යම් හැකියාවක් තියෙන කෙනෙක් නේ. එතකොට එහෙම නොකියව ඉන්න විදියක් නෑ. එතකොට ඔවුන් හෝ නිහඬව ඔහු හෝ තනි පුද්ගලයෙක් හෝ නිහඬව හිටපේක පිළිබඳව ඇත්තටම ගැටලුවක් තියෙනවා. එතනදී මං කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ විනිශ්චය මණ්ඩලයක වාඩි වෙන පුද්ගලයා. සමහර සාහිත්‍ය විචාරකයෝ කතා කරනවා ලාංකීය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයන් පිළිබඳව. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? මෙහෙමයි ඇත්තටම අපි ඕනම කලා නිර්මාණයක් බැලුවහම ඒ යුගයට සාපේක්ෂයි. දැන් අපි කියනෝනේ 70 දශකයේ එහෙම නැත්නම් 60 දශකයේ සියලු කලා නිර්මාණ වලට සාපේක්ෂව මේ ස්වර්ණමය යුගයක් කියලා. මම කියන්නේ ඒක ඊටාට සාපේක්ෂව ස්වර්ණමය යුගයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම දැන් W.A. සිල්වාගේ කෘති බලමු අපි. එතකොට W.A. සිල්වාගේ කෘති 25000 35000 45000 අලෙවි වුණා කියලානේ. හැබැයි ඒක එදාට සාපේක්ෂව තමයි එහෙම අලෙවි වෙන්නේ. හැබැයි දැන් අද අපිට විකුණන්න පුළුවන්ද මේ ඒ කෘති එච්චර ප්‍රමාණයක් බැහැනේ. අන්න ඒකෙදි මම කියන්නේ ඔය ස්වර්ණමය යුග වෙන් කරන එකම විහිළුවක්. ඒක මේ කාලෙන් කාලෙට එක රටවල එක සංස්කෘතියට අනුව ඒ යුග වෙනස් වෙනවා. දැන් ඉන්දියාවේ බැලුවත් එහෙමයි. ඇමරිකාවේ බැලුවත් එහෙමයි. රුසියාවේ බැලුවෙත් එහෙම. දැන් රුසියාවේ එක කාලයක් රුසියාව තමයි අපි ලෝකේ හැම කෙනාගේම ස්වර්ණමය මේ රාජ්‍ය උනේ, සාහිත්‍ය රාජ්‍ය උනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ඒක වෙනස් වෙලා තියෙනවා. එතකොට ලංකාවෙත් ඒ හා සාපේක්ෂව ස්වර්ණමය යුගය කියන එකම මම කියන්නේ විහිළුවක් බවට පත් වෙනවා. ඒක කාලෙන් කාලයට සාපේක්ෂව පාඨකයාගේ දැනුම අනුව ලියන කෙනාගේ ලියවිල්ල අනුව ඒක වෙනස් වෙනවා. ඒකට අපිට නිශ්චය කරන්න බෑ අර යුගයේ ස්වර්ණමය යුගයක් මේ යුගයේ මේ අවපාතයට ගිය යුගයක් කියලා. අද අපි දකිනවා පරිවර්තන කෘති විශාල වශයෙන් බිහි වෙනවා. ඒත් චෝදනාවක් තියෙනවා මේ කෘති බොහොමයක් Google Translate හරහා තමයි පරිවර්තනය වෙන්නේ කියලා. මම ඔය ගැන සත්මඩල සංග්‍රහවටත් ලිපියක් ලිව්වා. ඒ කියන්නේ දැන් වෙනකොට පරිවර්තන කෘති හොගාලා බිහි වෙනවා. සමහර අපේ පරණ පරිවර්තකයෝ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මම කියනවා මහින්ද සෙන්රත් ගමගේ මහත්මයා දොන්නදිය ගලාබසී කියන කෘතිය විශාල කෘති වෙලුම් 3ක් ඒක පරිවර්තනය කරා. ඔහු මාත් එක්ක පුද්ගලිකව කියලා දෙනවා ඔහුට මේ එක ඡේදයක් පරිවර්තනය කරන්න වසරක් ගත වුණා කියලා. අපි හිතමු වචන 150ක් විතර ඡේදයක් පරිවර්තනය කරන්න ඔහුට වසරක් ගත වෙලා දෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔහුට ඉංග්‍රීසි දැනුම නැතිකමද නෑ. ඔහුට ඉංග්‍රීසි දැනුම තිබුණාට පරිවර්තන ඒ කියන්නේ ඉංග්‍රීසි දැනගෙන හිටියට පරිවර්තනය කරන්න බෑ. සාහිත්‍ය පරිවර්තනය කරන්න බෑ. හැබැයි දැන් වෙද්දි කොහොමද මේ වගේ විශාල ප්‍රමාණයක් එන්නේ? අර Google Translation කියන ගැටලුව තියෙනවා. ඒක පරිවර්තකයෝ කිව්වට නෑ අපි එහෙම නෙවෙයි කරන්න කියලා එහෙම ඔප්පු කරපු තැන් තියෙනවා. දැන් මේ මොහොතේ මට එහෙම පොතක් අතට ගන්න නැහැ. නමුත් ගත්තාම ඒ Google Translation හරි කියලා හිතලා එහෙම ගත්ත තැන් තියෙනවා. මම කියන්නේ එහෙම පාඨකයන්ව ඒ විදිහට මුලා කරන්න එපා. පාඨකයන්ව ගසා ගන්න එපා. දැන් අපි ගත්තොත් එහෙම සිරිල් සි පෙරේරා. එතකොට සුගතපාල්ද සිල්වා. ඒගොල්ලොන්ගේ පරිවර්තනයක් ගත්තාම අපිට කවදාකවත් මේ ඒකේ වචනයක්, එක වාක්‍යයක් අහක දාන්න පුළුවන්ද? එක ඡේදයක් අහක දාන්න පුළුවන්ද? බෑ. අපිට කියවන්න පුළුවන්. පරිවර්තනය කියලා කියන්නේ ඇත්තටම සුළුපටු දෙයක් නෙවෙයි. ඒ තුල තියෙන මහා ශ්‍රමයක්. ඇත්තටම දැන් අපි දැන් අර මම කලින් කිව්වා වගේ අපි හිතනවා ඉංග්‍රීසි දැනගත්ත පළියට ඉංග්‍රීසියෙන් පොතක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. ඒක හැම පොතක්ම එහෙම කරන්න බෑ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අපි චින්තාලක්ෂ්මී ලේඛිකාව ගත්තාම දැන් ඒ ලේඛිකාව වැඩිපුර පරිවර්තනය කරේ වංග සාහිත්‍යය. හැබැයි ඒ වංග සාහිත්‍යයේ ඇය පරිවර්තනය කරේ වංග භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන වුණ කෘති නෙවෙයි. ඇය වංග භාෂාව පිළිබඳව හසල දැනුමක් තිබිච්ච ලේඛිකාවක්. ඒ නිසා ඇය වංග භාෂාවෙන් කියවලා වංග භාෂාවේ තිබිච්ච සියලු රස අපිට සිංහල භාෂාවට අරගෙන දුන්නා. දැන් ඉංග්‍රීසි
කෘතියක් ඉංග්‍රීසියෙන්ම පරිවර්තනය කරනවා කියන එක ඒක සැහැල්ලුයි. ඉංග්‍රීසි භාෂාව දන්න කෙනාට සාහිත්‍ය දන්න කෙනාට ඒක සැහැල්ලුයි. දැන් රුසියන් භාෂාවේ රුසියන් පොතක් දැදිගම රුද්‍රිගු පරිවර්තනය කරපු කෘතියක් අපිට තාමත් බොහොම රසවත්ව කියවන්න පුළුවන් උනේ පියසේන මානිල්ගම දැදිගම රුද්‍රිගු ඒ වගේ අය මේ පරිවර්තනය කරපු කෘතියක් අපිට තවමත් රස විඳින්න පුළුවන් වෙන්නේ ඔවුන් මුල් බස. ඒ කියන්නේ රුසියන් බසින් තමයි සිංහලට පරිවර්තනය කරේ. දැන් බොහෝ වෙලාවට වෙන්නේ වෙනත් රටක පරිවර්තන වෙච්ච භාෂාවකින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන වෙච්ච කෘතියක් තමයි සිංහලට එන්නේ. එතකොට තුන් දෙනෙක් අතර තමන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිය, මේ රටක වටපිටාව සියල්ල දේවල් එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව බලපානවා පරිවර්තන කෘතියක රසහීන වෙන්න. පරිවර්තන කෘති අසාර්ථක වෙනකොට සමහර නවකතා ඇතුලේ බටහිර චිත්‍රපටවල පිටපත් එළියට එනවා. මේකෙදි පාඨකයාට මොකද වෙන්නේ? ඔව් දැන් අපි බොහෝ වෙලාවට මේ වෙනකොට ඔය පරිවර්තන රැල්ලේදී සමහර අය හිතනවා මට ඉංග්‍රීසි පුළුවන් වෙච්ච නිසා මටත් පුළුවන් පොතක් අරගෙන පරිවර්තනය කරන්න කියලා. දැන් මෙන්න මේ ව්‍යසනය බරපතල විදියට අපේ රටේ පාඨකයන්ට බලපාලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි පාඨකයන්ට කරන හානියක්. මොකද අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න ඕනේ ලේඛකයෙක් සමාජයේ ඉන්න පාඨක ප්‍රජාව දියුණු කරලා පාඨක ප්‍රජාව යහමාර්ගයට අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ රස භාව තව තවත් වැඩි කරලා තමන්ගේ මේ ස්ථාවරයත් වැඩි කරගන්න. නමුත් අද සිද්ධ වෙලා තියෙන බොහෝ වෙලාවට අර මම කලින් කිව්වා වගේ රැල්ලක් එනවා හිටිය ගමන් ඒ රැල්ල එක අපි හිතමු ලෝකයේ එක ලේඛකයෙක්ගේ රැල්ලක් ආවම බොහෝ දෙනා ඒ ලේඛකයා පස්සෙම දුවලා මේ ඔහුගේ හෝ ඇයගේ කෘති පරිවර්තනය කරන්න පටන් ගන්නවා. එතකොට පාඨක ප්‍රජාවටත් ඇත්තටම නවමං සොයාගෙන යන පාඨක ප්‍රජාව හිතනවා මේක තමයි හරි කියලා. දැන් සුගතපාද සිල්වාගේ ඇටමැස්සා වගේ කෘතියක් කියවුවාම හතරවෙනි තට්ටු වගේ කෘතියක් නොකියවපු අපි කියවපු නිසා අපි දන්නවා සාහිත්‍යයේ ඒවා නොකියපු කෙනෙක් තවත් පොඩි මේ රහස් පරීක්ෂක කතාවක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී ඒක අතරට දාපු කතාවක් එහෙමම ඒගොල්ලෝ හිතනවා මේක තමයි නියම සාහිත්‍ය කියලා. මම හිතන්නේ ඒකෙදි ප්‍රකාශකයන්ටත් වගකීමක් තියෙනවා, ප්‍රකාශන ආයතන වලට වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම කෘතිය පිළිබඳව Tamanට අවබෝධයක් නැත්නම් අවබෝධයක් තියෙන කෙනෙක් ලව්වා මුල් කෘතිය කියවලා ඒක පරිවර්තනය කරවලා. නමුත් මං හිතන්නේ එහෙම කෙරෙනවා නම් කෙරෙන්නේ බොහොම කලාතුරකින් ලංකාවේ. ඒක පාඨකයන්ට කරන විශාල අසාධාරණයක්. ඔබට හිතෙන්නේ නැද්ද පාඨකයා සාහිත්‍යයෙන් ඉවත් වෙන්න රූපවාහිනිය වගේ මාධ්‍ය හේතුවක් වුණා කියලා? බොහෝ වෙලාවට රූපවාහිනිය පමණක් නෙමෙයි දැන් වෙනකොට ස්මාර්ට් දුරකථනය පවා මොබයිල් දුරකථනය එතකොට එතනින් ගියාම ඉන්ටර්නෙට් එක ඒ සියලු දේවල් සාහිත්‍යයට බලපාලා තියෙනවා. දැන් අපි පොඩි කාලේ අපිට අහන්න දුන්නේ මුවන් පැලැස්ස, ලන්දේසි දූපත, මොනර තැන්න ඔය වගේ නාට්‍ය අපි අනිවාර්යෙන් අපිට අහන්න කියලා බල කරලා තියෙනවා දෙමව්පියෝ. ඒක අහලා තමයි අපි නිදා ගන්න ඕනේ. හැබැයි දැන් එහෙම වටපිටාවක් කොහෙවත් නැහැ. දැන් වෙලා තියෙන්නේ ඔය විවිධ රටවල කසිකබල් ටෙලිනාට්‍ය ගෙන්නලා මේ ආලින්දය හරහා දිගහරිනවා. දිගහරිනකොට මේක අම්මයි ආච්චි නැන්දයි බලනව නම් එතකොට පොඩි එකාව කොහොමද අපි එතනින් අයින් කරන්නේ? පොඩි එකාට අපිට කියන්න බෑ ඔබ බලන්න එපා මේක බයින් වියන් කියලා. මොකද පොඩි එකා හැම වෙලාවෙම පොඩි අය ආදර්ශයට ගන්නේ වැඩිමහල් අය. එතකොට මේ වැඩිමහල් අය මේකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් අපි කොහොමද කුඩා අය මේකෙන් මුදවන්නේ? දැන් අපේ ගෙදර රූපවාහිනියක් තිබුණාට මම රූපවාහිනිය නරඹන්නේ නැහැ. ටෙලිනාට්‍ය නරඹනවා. ඒ ටෙලිනාට්‍ය නරඹන්නේ හොඳ ටෙලිනාට්‍යයක් තෝරගෙන YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන නරඹනවා. දැන් අපේ ගෙවල් වල නම් පුරුදු වෙලා නැහැ එහෙම අම්මා බලන නිසා මමත් බලනවා කියලා කියන්නේ. ඒකට අර ගොඩක් අපි හිතමු සමහර පවුල් තියෙනවා විස්තීර්ණ පවුල්. ඒ පවුල් ඇතුලේ සීයා ඉන්නවා, ආච්චි ඉන්නවා, නැන්දා ඉන්නවා, මාමා ඉන්නවා. මේ සියලු දෙනාම අර රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට අපිට කුඩා ළමයි අයින් කරන්න බැරි කමක් තියෙනවා. ඒක නිසා මම කරුණාකරලා මේ වැඩිහිටි පරපුරකින් ඉල්ලනවා ඔයාලා නරඹුවට කමක් නැහැ ඔයාලගේ තෘප්තියට. නමුත් අනාගත පරපුරට ඒ ව්‍යසනය දායක කරන්න එපා. පුළුවන් තරම් පුළුවන් නම් එයාලව අයින් කරලා තියන්න. එහෙම නැත්නම් යාට අවවාදයක් දෙන්න පුතේ ඔයගොල්ලෝ මේව බලන්න එපා මිට වැඩි හොඳ ඒවා තියෙනවා කියලා අයින් කරලා තියන්න. එහෙම නොවුනොත් එහෙම අපට අනාගතයේදී රසිකයෝ, ප්‍රේක්ෂකයෝ, පාඨකයෝ නැති වෙනවා. මේ සියලුම සාධක වලින් නිර්මාණය වෙන්නේ සාහිත්‍යයෙන් ඈත් වුණු ජීවියෙක්. මේකේ අවසාන ප්‍රතිඵලය මොන වගේද? ඇත්තටම සාහිත්‍ය කියන්නේ මිනිසුන්ගේ මේ භාව හැම වෙලාවෙම භාව ප්‍රකම්පනයට පත් කරන භාව මේ වර්ධනය කරන භාව කලකිරවන ඒ වගේ දේවල් කරන එකක් නේ සාහිත්‍ය කියන්නේ. එතකොට ඒක ඇතුලේ සාහිත්‍ය ඇතුලේ මිනිස් ජීවිතයේ සියලු අංග රැඳිලා තියෙනවනේ.
එහෙමනම් අපිට මිනිස් ජීවිතය අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම මානය තමයි සාහිත්‍ය කලාව. ඒතර සාහිත්‍ය කලාවෙන් තොර ජීවිය කියන්නේ හුදෙක් ඕනම රටක පාලක පන්තියේ රූකඩ විතරයි. මේ පාලක පන්තියට සාහිත්‍ය කලාව කියන එක උමනා නැහැ. මොකද පාලක පන්තියට උමනා වෙලා තියෙන හැම වෙලාවෙම දැනුම නොමැති ප්‍රජාවක් බිහි කරන්න. එතකොට ඒ දැනුම නොමැති ප්‍රජාව බිහි කරන්න නම් සාහිත්‍ය කලාව මේ ප්‍රජාවගෙන් අයින් කරන්න ඕනේ. දැනුම තියෙන ප්‍රජාව බිහිවීමේ ප්‍රවණතාව වැඩි වෙන්නේ සාහිත්‍ය කලාව තුල. ඒ නිසා තමයි මතු පිටට පේන්න විතරක් සාහිත්‍යයට කලාවට අතහිත දෙනවා කියලා අනෙක් පසින් ගිහිල්ලා සාහිත්‍ය කටයුතු වල නියැලෙන කවි පදයක් ලියන කෙටි කතාවකට යම් අපේ දාර්ශනිකයෙක්ගේ වචනයක් ඇතුළත් කරන ලේඛක ලේඛිකාවෝ සිර කරන්නේ. දැනටත් අපි දන්නවා මුස්ලිම් ලේඛකයෙක් ඉන්නවා. දැන් වසරක් විතර ඔහු සිර කළා තියෙනවා. ඒ මැදුවට අපි දන්නවා පසුගිය දවස්වල කවි පන්තියක් ලියපු ගුරුවරයෙක්ගේ වැඩතහනම් කරා. ඒ ඇයි? ඒ කියන්නේ පාලකයට දැනෙනවා මේ සාහිත්‍යය තුලින් මිනිසුන්ගේ මනස වර්ධනය වෙනවා. මිනිස්සු මිනිස්කම හඳුනා ගන්නවා විශේෂයෙන්ම. එතකොට මේ පවතින ක්‍රමය තුල මිනිස්කම සම්පූර්ණයෙන්ම වාස්ප වෙලා තියෙන්නේ. ඒ වාස්ප වෙච්ච මිනිස්කම නැවත මිනිස්සු තමන් අතරට ගන්නවට පාලක පැලැන්තිය කැමති නැහැ. ඒ අකමැති නිසා වුන් අර පෙනුමට මතු පිට පෙනුමට සාහිත්‍ය කලාව වෙනුවෙන් වැඩ කරාට මම හිතන්නේ සැබෑම සාහිත්‍ය කලාවට පාලක පැලැන්තිය විසින් අපිට අනුග්‍රහයක් ලැබෙයි කියලා. මොකද පාලක පැලැන්තියට හැම වෙලාවෙම ඕනේ නොදැනුවත්කමෙන් පිරිච්ච මිනිස් ප්‍රජාවක්. සමාජයේ සාහිත්‍යයෙන් ඈත් වෙනකොට එතන ඇති වෙන්නේ දීන මානසිකත්වයෙන් යුක්ත ප්‍රජාවක් බවයි ජයසිරි අලවත්ත මහතාගේ අදහස් වලින් මට දැනෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබට ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පිළිබඳව මේ සංවාදය ඉදිරියට අරගෙන යන්න කියලා. අපේ YouTube channel එක වගේම Facebook පිටුව හරහාත් ඔබට මෙම සංවාදය පෝෂණය කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.